අයිබෝන් සුබ උදැසනක්. සුබ උදැසනක් කන්න. වශිනි ගොඩක් මිනිස්සු ගොඩක් වෙලාවට කරන ලොකු වැරද්දක් තමයි අතීතයේ ජීවත් වෙන එක. අපේ වර්තමානයේ ගොඩක් වෙලාවට අතීතයත් එක්ක සංසන්දනය කරන්න උත්සාහ කරනවා. එහෙම කරාට කවදාවත් අතීතයේ ජීවත් වෙන්න එපා. අතීතයෙන් අත්දැකීම් විතරක් ගත්තම ඇති. ඒ වගේම තමයි යමිල ගොඩක් කට්ටිය අතීතය මත ඉඳගෙන වර්තමානයේ තීරණ ගන්නට හදනවා. අතීතයේ හිටපු මිනිසුන් නෙවෙයි දැන් ඉන්නේ. ඒ අත්දැකීම් අරගෙන ජීවිතේ හදා ගන්නවා. ඒත් එක්කම මේ වර්තමානයේ සිදුවෙන දේවල් ගැන විතරක් හිතලා තීරණ ගත්තාම හොඳටම ඇති. ඒ නිසා අතීතය වර්තමානය අනාගතය පටලවා ගන්න එපා. මේ පිටු අතර. අද දෙසැම්බර් මාසයේ 10 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. බ්‍රහස්පතින්දා දවස 2021 වර්ෂය ගැන හිතද්දී අද දවස ටිකක් තීරණාත්මක වැදගත් දවසක් බවට පත් වෙනවා. 2021 වර්ෂයට අදාළ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද දවසේදී තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. අද පස්වරු කාලේ ඒ කටයුතුත් පැවැත්වෙනවා. ඒත් එක්කම කොරෝනා වසංගතය වගේම මේ වෙලාවේ හැමෝම අවධානයට ලක් කරලා තියෙන තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඒ සියලුම දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නට කලින් අපි අදත් මුලින්ම බලන්නේ කොයි ආකාරයෙන්ද දවසේ පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න. ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරරු 20ක් රෝහල්වල වහාම ආදාහනය කරන්න නීතිපතිගෙන් උපදෙස් දිවයින. අරක්කු සමාගම් වලින් කෝටි 238ක බදු පොල්ලක් ලංකාදීප. Excise Department fails to collect 2.37 billion rupees. Copa, the island. මහර බන්ධනාගාර උද්ඝෝෂණය සාධාරණයි වතුර ඉල්ලූ රැඳවුවන්ට වෙඩි තියලා පංච පුද්ගල කමිටුව කියයි. අරුණ. NHS told not to give vaccines to those with history of allergic reactions. The Guardian. අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොරෝනා බාධාවක් කරගන්න එපා ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් දිනමින. தேர்தல்கள் அணைக்குழுவின் பணிகள் இன்று முதல் ஆரம்பம். தினகரன். ඒ ආකාරයෙන් තමයි දවසේ පුවත්පත් සිරස්වල වාර්තා කරලා තියෙන්නේ. ඔෂින් දැන් පහුගිය කාලය ගැන කතා කරද්දී අපි දන්නවා කෝප් කමිටුව ගැන ජනතාව තුළ යම්කිසි ආකාරයක ප්‍රසාදයක් තමයි තිබ්බේ. පහුගිය කාලේ පුරාවටම යම් දූෂණ වංචා අනාවරණය කර ගැනීමත් එක්ක පසුගිය රජයේ කාලෙදිත් එහෙමයි සුනිල් හඳුන්නෙත්ති මහත්මයා මේ කෝප් කමිටුවත් එක්ක විශාල කාර්යභාරයක් සිදු කළා. ඒත් එක්කම මේ වන විටත් මේ රජයේ වගේම පසුගිය රජයේ පැවති යම් ආක්‍රමිකතා දූෂණ පිළිබඳව අනාවරණය කර ගනිමින් පවතිනවා. අද දවසේ ප්‍රධාන පුවත්පත් කිහිපයකම ප්‍රධාන පුවත බවට පත් වෙන්නේ මේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අරක්කු සමාගම් වලින් කෝටි 238ක බදු පොල්ලක්. සුජිත් හේවාජුලිගේ පුවත වාර්තා කරනවා. විවිධ මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 238කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරුණු ලැබ ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ඊයේ දවසේදී අනාවරණය වුණා කියලා තමයි ලංකාදීප පුවත්පත මුල් පිටුවට තොරතුරු වාර්තා කරන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා වන විට වසර 5 ඉක්මවා ලැබීමට නියමිතව තිබූ හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 48ක් විදිහටත් අනාවරණය කරගෙන තිබෙනවා. ඒත් එක්කම මේ බදු හිඟ මුදල් ප්‍රමාද ගාස්තුව රුපියල් කෝටි 190කට ආසන්නයි කියලාත් රජයේ ගිණුම් කාරක සභාව ඊයේ දවසේදී සඳහන් කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම මේ හිඟ බදු මුදල් වහාම අය කර ගැනීමට කටයුතු කරන්නට කියලාත් රජයේ ගිණුම් කාරක සභාව ඊයේ දවසේදී සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා දැනටමත් කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලායි එතකොට සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ බෝදරගම මහත්මයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒත් එක්කම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී වැටලීම් 47391ක් කරලා තියෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී වැටලීම් 49278ක් වගේම 2017 වර්ෂයේදී වැටලීම් 53000කට වැඩි ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධමය නීතිය යටතේ ක්‍රියාමාර්ග මේ වෙද්දී ගනිමින් තිබෙනවා කියලා අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඒත් එක්කම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 48 දෙනෙකු විවිධ හේතුන් මත මේ වෙද්දී වැඩ තහනමකට ලක් වෙලා තියෙනවා. මේ අය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ප්‍රමාද වීම පිළිබඳවත් කමිටුවේ අවධානය යොමු වුණා කියලායි ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. The Island පුවත්පත අද වාර්තා කරලා තියෙනවා approved by the Committee on Public Accounts COPA has revealed that the Excise Department failed to collect 2.37 billion rupees as
revenue last year. ඒත් එක්කම දිනවෙන පුවත්පතත් වාර්තා කරන්නේ සුරාබත්තේ කෝටි 237ක් අය වෙලා නැහැ වශයෙන් ප්‍රධාන පුවත මේ හා සම්බන්ධයෙන්ම තොරතුරු ගෙනෙනවා. ඒත් එක්කම පෙරේදා දවසේදීත් කෝප් කමිටුව හමුවේ යම්කිසි කරුණු කාරණා කිහිපයක්ම අනාවරණය වෙනවා. අරුණ පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ආරම්භ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියෙන් කෝටි 27ක් අපතේ වැඩක් නැති වැඩවලට තවත් කෝටි ගණන් Google Loop නිපෝ පළාත් පාලමේ ඔක්කොම මකර කටේ යනුවෙන විසිරස්තල වාර්තා කරලා තියෙන්නේ. අජිත් අලහකෝන් පුවත වාර්තා කරලා තියෙනවා. සීමා සහිත ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතන එහෙමත් නැත්නම් ඉක්ටා ආයතනය මගින් ආරම්භ කරලා තියෙන විශ්‍රාම වැටුප් සඳහා වැය කරලා තියෙන රුපියල් 27 කෝටි 85 ලක්ෂයක මුදල් අපතේ ගොස් ඇති බවට තමයි පෙරේදා දවසේදී කෝප් කමිටුව හමුවේදී අනාවරණය වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පෙරේදා දවසේදී පාර්ලිමේන්තුවේදී රැස් වෙනවා. ඒත් එක්කම මේ හෙළිදරව් වෙලා තියෙන ආකාරයට බස්නාහිර පළාත් සභාවට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් එක්කම ත්‍රිවිධ හමුදාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයින්ට අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාමික වැටුප් ලබා දීම සඳහා දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේදී මේ ආයතනය මුදල් ලබාගෙන තියෙනවා. ඒදී තමයි මේ මුදල් අපතේ ගොස් තිබෙන බවට අනාවරණය වෙන්නේ. ඒත් එක්කම මේ සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් වීම නිසා 2013 වසරේ නොවැම්බර් 1 වෙනිදා සිට මේ ව්‍යාපෘතිය අතහැර දමා ඇති බවටත් කෝප් කමිටුව අනාවරණය කරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ Google Loop ව්‍යාපෘතියත් අදාළ උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා 18,50,000ක මුදලක් ලබාගෙන තිබෙනවා. ඒත් එක්කම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය සඳහා රුපියල් 64,27,000ක් වැය කරලා තියෙනවා. නමුත් මේ ව්‍යාපෘතියත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. Daily News පුවත්පතත් මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා කරනවා. It was revealed that the Committee on Public Enterprises COPE committee meeting held yesterday at the e-pension project initiated by the Information and Communication Technology Agency of Sri Lanka at a cost of 232 million rupees is a complete failure. මේවා මේ රුපියල් ශතවලින් ගත්තම් විශාල මුදලක් කොෂණේ තින් ජනතාවගේ සල්ලි මේ වෙලාවේ කන්න බොන්න නැතුව ඉන්න මේ අහිංසක ජනතාවගේ සල්ලි තමයි මේ ආකාරයෙන් විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා බලධාරීන් නිලධාරීන් නැස් වහගෙන ඉන්න නැතුව ඇස් ඇරලා මේ දිහා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නම් හොඳයි කියලා තමයි ජනතාව විදිහට කියන්නට තියෙන්නේ. ඒත් එක්කම පහුගිය දවස් කිහිපයේදීම වැඩි වශයෙන් අවධානයට ලක් වුණු ප්‍රධාන මාතෘකාව තමයි මහර බන්ධනාගාරයේ මහ රෑ ඇති වුණ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මේ වෙද්දි තවදුරටත් ඒ සම්බන්ධයෙන් තොරතුරු නැවමින් පවතිනවා. අද අරුණ පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා මහර බන්ධනාගාර උද්ඝෝෂණය සාධාරණයි වතුර ඉල්ලූ රැඳවුවන්ට වෙඩි තියලා ගිනි අවි තිබුණේ නිලධාරීන් අත පමණයි පංචපුද්ගල කමිටුව කියයි යනුවෙනුයි අද දවසේදී අරුණ පුවත්පත සිරස්තලයේ වාර්තා කරලා තියෙන්නේ. මහර බන්ධනාගාරයේ උණ රෝගයේ පැතිරීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂා කරන ලෙස ඉල්ලා රැඳවුවන් කළ උද්ඝෝෂණය ඉතාමත් සාධාරණ උද්ඝෝෂණයක් බවට තමයි මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත් කළ පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම කොරෝනා වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත්තයින් පස්සේ මේ බන්ධනාගාරයේ තියෙන තදබදයත් එක්ක ජීවිත අවදානම මත රැඳවුවන් මේ ආකාරයෙන් උද්ඝෝෂණ කරලා තියෙනවා. මේ සඳහා නිලධාරීන් කඩිනමින් විසඳුම් අපේක්ෂාවෙන් තමයි මේ රැඳවුවන් උද්ඝෝෂණ කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් විවිධ කල්ලිසිය පෞද්ගලික ගැටුම්කාරී තත්ත්වයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා එකිනෙකාට පහර දුන්නා කියලාත් මේ කමිටු වාර්තාවේ සඳහන් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම ගැටුම සිදුවන අවස්ථාවේ රැඳවුවන් සතුව තිබිලා තියෙන්නේ ගල් මුකුරු යකඩ පොළු මන්න කඩු පිහි ආදී දේවල් පමණයි. කිසි කෙනෙක් අතේ ගිනි අවි තිබෙන්නේ නැහැ කියලාත් වාර්තා වෙනවා. බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ විතරයි ගිනි අවි තිබිලා තියෙන්නේ. ඔවුන් ගිනි අවි පාවිච්චි කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම මේ සිදුවීම සිදු වුණාට පසුවෙනිදා කියන්නේ 30 වෙනිදා සවස රැඳවුවන් මේ ගේට්ටුව අසලට ඇවිල්ලා වතුර ඉල්ලලා තියෙනවා. මේ අවස්ථාවෙත් බන්ධනාගාර නිලධාරීන් මේ කලහකාරී තත්ත්වයේ පාලනය කිරීම සඳහා වෙඩි තබා තිබෙන බවටත් මේ කමිටු වාර්තාව අනාවරණය කරලා තියෙනවා කියලායි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දිවයින පුවත්පත අද වාර්තා කළා තියෙනවා මහර ගැටුම පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව මැති සභේට කුෂාන් සුබසිංහ සමගින් රනිල් ධර්මසිංහ තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඔහු සඳහන් කර සිටියේ ඒ අනුව අපිට සතියක් තුල අතුරු වාර්තාව ලබා දී තිබෙනවා. ප්‍රධාන වාර්තාව මාසයක් ඇතුළත ලබා දෙනවා. එහි පසුබිම ස්ථානීය පරීක්ෂණ අනුගමනය කළ යුතු ක්‍රමවේද නිරීක්ෂණය
කමිටු නිරීක්ෂණය සහ කමිටු නිර්දේශ කියලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එම වාර්තාව මම සභාගත කරනවා. අනුර කුමාර දිසානායක මහතාටත් මම පිටපතක් ලබා දෙනවා. ඒ අනුව කමිටුවේ නිර්දේශ දැනටමත් ක්‍රියාත්මක කිරීමට මා සහ රාජ්‍ය ඇමතිවරයා එක්ව කටයුතු කරගෙන යනවා කියලා තමයි ඔහු තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම අරුණ පුවත්පත වාර්තා කරනවා මහර සිද්ධිය කුමන්ත්‍රණයක්ද මිනීමැරුමක්ද සොයන්න නීතිපති CIDට උපදෙස් දුන් බව උසාවියට දන්වයි ඉෂාර රත්නකාරක පුවත වාර්තා කරනවා. මහර බන්ධනාගාරය තුළ මේ සිදු වුණ කලහකාරී තත්ත්වය එහෙමත් නැත්නම් කුමන්ත්‍රණයක්ද තවත් ආකාරයකට මිනීමැරුමක්ද යන්න පිළිබඳව පැතිකඩ දෙකකින් මේ වෙද්දී විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීලා තියෙනවා කියලා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දවසේදී දැනුම් දුන්නා කියලා ඒ වාර්තා වෙන්නේ. ඒත් එක්කම මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් එක්ක මියගිය 11 දෙනාගෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සඳුන් විජේවර්ධන ඒ වගේම IDH සහ නැගෙනහිර කොළඹ මූලික යන රෝහල් වල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වරුන්ට සහ ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක මේ වෙද්දී වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියලාත් රාජ්‍ය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට දන්වා සිටියා. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ජීන් පෙරේරා ඒ වගේම ශ්‍රී ලංකා ව්‍යවහාරික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා විසිනුත් මේ වෙද්දී යම්කිසි ආකාරයක කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියලත් රජයේ අධිනීතිඥවරිය සඳහන් කරා කියලත් අද දවසේදී අරුණ පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අද දිවයින පුවත්පතේ ප්‍රධානම ශීර්ෂ පාඨය වෙන් කරලා තියෙන්නේ ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරරු 20ක් රෝහල්වල වහාම ආදාහනය කරන්න නීතිපතිගෙන් උපදෙස්. AJA අබිනායක තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. ඥාතීන් විසින් මේ දක්වා බාරගෙන නොමැති COVID-19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයින්ගේ මලසිරරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල දලිවිරා මහතා ඊයේ පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම රත්ගම කලපුවේ තිබිලා ඊයේ පස්වරුවේ හමුවන ස්වාමින් වහන්සේකගේ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් මේ වෙද්දී සමාජය තුළ යම්කිසි ආකාරයක කතා බහට ලක් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ දවසේදී නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී වාර්තාවක් ගෙනාව. අපි මේ වාර්තාව බලලා ඒ ගැන තවත් කතා කරමු. මෙලෙස අපවත් වී ඇත්තේ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ හිමි නැමැති 60 හැවිරිදි විදෙස් හිමි නමක්. රත්ගම කටුදම්පේ පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි උන්වහන්සේගේ සිරුර සොයාගෙන තිබුණේ රත්ගම කලපුවේ තිබියදී. ගොඩබිමින් වෙන් වූ වෙනම දූපතක පිහිටි ආරණ්‍යයේ තවත් හිමිවරුන් කිහිප නමක් වැඩ වෙසෙනවා. අප වාර්තාකරු පැවසුවේ උන්වහන්සේ ගමන් බිමන් යෑමට භාවිත කළ බව කියන ඔරුවද සිරුර තිබූ ස්ථානයට නුදුරින් පෙරලී තිබූ බවයි. දේහයේ පාදවල බරක් කැටගසා දේහය ගිල්වා දමා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා. උන්වහන්සේ වසර 11ක් පමණ වැඩහිඳ තිබෙන්නේ භාවනානුයෝගීවයි. දානය ලබා ගැනීමට පමණක් නෙදර්ලන්තයේ ජනවංශ හිමියන් විටින් විට පිණ්ඩපාතේ වඩින බව ගම්වාසීන් පවසනවා. අවුරුදු 11ක් මෙහි වැඩ හිටියා. සිල්වත් භාවයෙන් උපරිම ස්වාමීන් වහන්සේ නමක් ගම්මුත් එක්ක ලෙන්ගතුකම කටයුතු කරපු උන්වහන්සේ නමක්. උන්වහන්සේ ඉතින් අවුරුදු පැවිදි ජීවිත අවුරුදු 35ක් වෙනවා දැන්. මාසෙකට කලින් අපේ ගෙදර වැඩලා අවසානයේ ගියේ. ඒ මං හිතන්නේ එක වේලකින් යැපෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැමෝටම මේක ඉතින් කම්පා සිද්ධියක්. මිනිස්සු බලාගෙන ඉන්නවා මේ හාමුදුරු වැඩියයි කිව්වම අපි අනිත් අයටත් දුරකථනයෙන් දැන දුන්නාම ඒගොල්ලෝ සූදානම් වෙලා පාරට එනවා. මෙම හිමිනම කවුරුන් හෝ විසින් ඝාතනය කොට දියේ ගිල්වා ඇති බවට පොලිසිය සැකපල කරනවා. ගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. බෝට්ටුවකින් උන්වහන්සේගේ සිරුර ගොඩබිමට රැගෙන ආවේ ඉන් අනතුරුවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනියද එම ස්ථානයට පැමිණ සිටියා. පසුව උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගියා. පරීක්ෂණ සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා. අද මෞබිම පුවත්පතේ ප්‍රධානම ශීර්ෂ පාඨය වෙන් කළා තියෙනෙත් මේ කාරණාව සම්බන්ධයෙන් නෙදර්ලන්ත හිමිනම ඝාතනය කර කලපුවට දාලා දෙපා වෛරයකින් ගැට ගසා කොන්ක්‍රීට් ගල් එල්ලලා රත්ගමින් ගාල්ලෙන් පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භයි. කොළඹින් CID කණ්ඩායමකුත් කැඳවයි. පිණ්ඩපාතයට වඩින්නෙත් තනියම ඔරුව පැදගෙන හිමිනම පිහිනීමෙත් ප්‍රවීණය කිය තමයි අද සඳහන් කළා තියෙන්නේ. ඒත් එක්ක මායවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද දවසේදී පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. දිනමින පුවත්පත වාර්තා කරනවා 2021 ආයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට සිදු කෙරෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් 2021 වර්ෂයේ සඳහා වන ආයවැය ලේඛනය නොවැම්බර් මාස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉන් අනතුරුව නොවැම්බර් මාස 18 වනදා සිට දින 21ක් දක්වා කාලයක් තුර දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි
ඡන්ද 99කින් සම්මත වීමකුත් සිදු වුණා. ඒත් එක්කම මේ සඳහා පක්ෂව ලැබුණේ ඡන්ද 151ක්, විපක්ෂව විරුද්ධව ලැබුණේ ඡන්ද 99ක් විතරයි. ඒ වගේම අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාද කෙරෙන කාර්යක සභාව අවස්ථාවේ විවාදයේ හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 23 වනදා තමයි ආරම්භ කෙරෙන්නේ. ඉන් අනතුරු අද දිනේ දක්වාම මේ විවාදයේ කටයුතු සිද්ධ කරනවා. අද පස්වරු 5ට තමයි අයවැය තෙවන වර කියවීම පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. අද දිවයින පුවත්පත වාර්තා කළ තියෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මෙරට ISIS ලොක්කා ඕස්ට්‍රේලියාවෙන් අල්ලයි කීර්ති වර්ණකුලසූරිය තමයි පුවත වාර්තා කළා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ISIS ප්‍රධානියා ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට අරන් තියෙනවා. ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු සිරගයක සිටින මොහු මෙරටට එවන ලෙස ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින බවයි. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් වෙනවා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා පාස්කුදා ප්‍රහාරයේ මහ මොලකරුවන් ළඟදීම සොයා ගන්නවා මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කියයි. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී තමයි ඔහු මේ පිළිබඳව අදහස් පළ කරන්නේ. මේ වන විට නීතිපතිවරයා හමුවට විමර්ශන සඳහා යොමු කරලා තියෙන ගොනු අධ්‍යයනය කිරීම සඳහා නීතිඥවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය අතනමඟ නැවතිලා නැහැ කියලා තමයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම සඳහා නීතිපති දප්පුල දිලිවේරා මහතා සමග සාකච්ඡාවක් පෙරේදා දවසේදී පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුත් ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සඳහන් කරා. ඒත් එක්කම ඊයේ දවසේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා මේ වන විටත් පිපිරුම් 8ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කරලා වාර්තා ඒ අදාළ වාර්තා නීතිපතිවරයා වෙත බාර දීලා අවසන් කියන කාරණය. ඒත් එක්කම අද දිවයින පුවත්පත වාර්තා කළා තියෙනවා ශානිට ඇප නැහැ. මිනුවන් ගොඩ ටෝනි කරුණානායක තමයි පුවත වාර්තා කළා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇමිලිපිටිය පොලිසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන දෙදෙනාට ඇප ලබා දීම ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් විනිසුරු නිමල් රණවීර මහතා ඊයේ දවසේදී ප්‍රතික්ෂේප කරා කියලා තමයි දිවයින පුවත්පත අද වාර්තා කළා තියෙන්නේ. ඒ තොරතුරු ඒ ආකාරයෙන් වෙද්දී දවසේ පුවත්පත් කිහිපයක කාටුන් කිහිපයක් බලන්නටයි අපි සූදානම් වෙන්නේ. මුලින්ම අවධානය යොමු කරන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනය වෙත. කොවිඩ් හැදිලා මැරෙන අයගේ අවමංගල කටයුතු රජයෙන් කරන්න යනවලු බං. රජයේ අවමංගල්‍ය අධ්‍යක්ෂ වෙන්න දැන් කට්ටිය පොලිමේ බලාගෙන ඇති සර් කියලා තමයි හුරේරා කියන්නේ. ඉතින් ලකුණු දාගන්න සල්ලි හම්බ කරගන්න නම් කොහොම හරි කමන්නේ පැනලා දුවලා එයි. ඒත් එක්කම ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ වෙතයි ඊළඟට අවධානය යොමු කරන්නේ. අර පැණිය ගන්න කොරෝනා නීතිත් කඩාගෙන මහ සෙනගක් ඇවිල්ලාලු බං. සෙනග දැකලා තාම දේශපාලකයෝ බැල්ම දාලා නැද්ද කියලා තමයි අහන්නේ. ඉතින් ඒ බැල්මත් ළඟදිම වැටේ. ඒත් එක්කම දවසේ 14 විදුර අබේනායකගේ පැණි දන්සලේ සුව පිළිවෙත් අහවරය අමතක කළා මීටරයේ පරතරය තිබුණත් නොතිබුණත් නීතියේ අවසරය නොමිලේ දෙන දේට දුවේ අති බහුතරය කියලා අද දවසේ විදුර අබේනායක දවසේ 14න් කියලා තියෙන්නේ. දවසේ 14 එහෙම කියවෙද්දී අපිට කොවිඩ් ගැනත් කියන්නට තොරතුරු ගොඩක් තියෙනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. COVID-19 සඳහා ආරක්ෂිත පියවර නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විසබීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සැම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳින්න. Programs that speak to your mind. At the end of 14 days, want the people on the government, the Council on Foreign Affairs. Programs that make you think. Then nothing will change. So if I go back to my part. Questions, answers. You served there. I served there for 3 years and I'm very proud to have served. The government is doing something. No, because our argument is very steadfast. Problems, solutions. හැම සතයක්ම විගණනයට වාචනය කරනවා.
TV1 is knowledge. වටක් විදිහට මේ වෙලාවේ අපි කරන්න හොඳ දේවල් මොනවද? ප්‍රතිශතයන් තියෙන විදිහට කාන්තාවන් ඉහළින් ඉන්නවා. සීතල වැස්ස වගේ මුනිසු මව්වත් ඉතාමත් වැදගත්. But several injured animals were found. TV1. ඔබ නැවතත් පිටුවතර සමගින් යම් යම් හේතු කාරණාත් එක්ක ඥාතීන් බහර නොගත් කොවිඩ් මලසිරු පිළිබඳව පහුගිය දවස්වල යම් කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබ්බා. අද අරුණ පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා ඥාතීන්ට එපා වූ කොවිඩ් මලසිරු වහාම ආදාහනයට ඉෂාර රත්නකාරක පුවත වාර්තා කරනවා. ඥාතීන් විසින් බහර නොගන්නා කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ නිරෝධායන රෙගුලාසිය අනුව වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ දවසේදී උපදෙස් ලබා දුන්නා කියලායි දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඥාතීන් බහර නොගත් මලසිරු 19ක් පමණ මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තියෙනවා. එය සෞඛ්‍යයට බරපතල හානියක් බවත් ඒ පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා. ඒ අනුව මේ විදිහට ඥාතීන් බහර නොගත් කොරෝනා ආසාදිත සිරුරු නිරෝධායන නීති රීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල දිලිවේරා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහත්මයා වෙත ලිඛිත උපදෙස් ලබා දීලා තියෙනවා කියලා අරුණ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ. අද දිවයින පුවත්පත වාර්තා කළා තියෙනවා මෞලවිවරුන්ගේ දැනුවත් කිරීම මැද පොලිසියේ සහායෙන් තිහාරියේ PCR ආරම්භයි. අගලවත්ත වයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ කොරෝනා ආසාදිතයෝ 27ක් ජනතාව PCR මගහරිති. ආසාදිතයන් 28ක් හමු වූ මහනුවර මහයියාවට සංචරණ සීමා. මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ලෙඩ 438ක් 101ක්ම නගර සභා සීමාවෙන් ආසාදිතයන් ගන්න 30000 පණී කියා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම ඊයේ දවසේදී අපේ රටින් තවත් කොරෝනා ආසාදිතින් 359 දෙනෙකු හඳුනාගෙනනවා. ඒත් එක්ක අපේ රටින් මේ වෙද්දි වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 29737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7795ක්. ඒත් එක්කම මීට අමතරව තවත් සැකසහිත රෝගීන් 584 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම ඊයේ දවසේදී කොරෝනා ආසාදිතව රෝගී වී සිටි 542 දෙනෙකු සුවය ලබනවා. ඒත් එක්කම මේ වන විට සුවය ලබා සිටින සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 21800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා බවටත් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ සමගින් දිවයින පුවත්පත අද වාර්තා කළ තියෙනවා සොයුරියගේ කතුරු පහරින් ඝාතනය වූ අටලුගම පුද්ගලයාට කොරෝනා. ප්‍රේමතික බණ්ඩාරගම තමයි පොත වාර්තා කළා තියෙන්නේ. සිය සොයුරිය විසින් එල්ල කරන ලද කතුරු පහරින් ඝාතනය වූ බැව් කියන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට COVID-19 වෛරසය වැළඳී ඇති බව 8 වෙනිදා තහවුරු වෙලා තියෙනවා කියලා පානදුර මූලික රෝහලේ ප්‍රකාශකවරයෙක් සඳහන් කරලා තියෙනවා. එතකම ගාල්ලේ ඊයේ ආසාදිතයෝ 6 දෙනෙක් 4 දෙනෙක් එකම පවුලේ දරුවෝ කියලාත් අද සඳහන් වෙලා තියෙනවා. දැන් මධ්‍යම පළාතේ මේ වෙද්දි කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව යම් මට්ටමකට ඉහළ ගොස් තිබෙන ආකාරයක් තමයි දැක බලා ගැනීමට හැකියාව තියෙන්නේ. ඒත් එකම ප්‍රදේශ කිහිපයකටම පහුගිය දවස් කිහිපයේදීම සංචරණ සීමා පැනවීමත් සිදු කළා. අරුණ පුවත්පත වාර්තා කරනවා මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිතින් 754ක් වැඩිම මහනුවරින්. මේ ආසාදිත පිරිස වාර්තා වෙන්නේ මහනුවරින් 456ක්. ඒත් එකම නුවරඑළියෙන් 238ක් සහ මාතලෙන් 60ක් යන ආදී වශයෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එකම මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මහනුවර නගරබර ප්‍රදේශයෙන් තමයි වාර්තා වෙන්නේ 122 දෙනෙක් මේ විදිහට වාර්තා වනවා. ඒත් එක්කම අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් මේ වෙද්දි කොරෝනා ආසාදිතයින් 108 දෙනෙක් හමු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ නිසා මධ්‍යම පළාතේ මේ දිස්ත්‍රික්ක මේ නගර ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් පසු විය යුතු බවටත් මේ වෙද්දි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දීලා තියෙනවා කියලාත් අරුණ පුවත්පත වාර්තා කරනවා. අද මව්බිම පුවත්පත වාර්තා කළ තියෙනවා කොවිඩ් ආසාදිතයන් 28ක් හමු වෙයි මහනුවර මහයියාවට සංචරණ සීමා. KL සුරවීර තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු පෙරේදා හමු වීමත් සමග මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කරලා තියෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුග්ගමගේ මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරු සහ සෞඛ්‍ය අංශ බලධාරීන් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගේ සේවිකාවන්ට කොරෝනා වෛරසය වැළඳුනේ කොයි ආකාරයෙන්ද කියලා මේ වෙද්දි
ප්‍රවේශයේදී පරීක්ෂණ කටයුතු කඩිනම් කරලා තියෙනවා කියලාත් වාර්තා කරනවා. අරුණ පුවත්පත සඳහන් කරනවා කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගේ සේවකීන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. මුළුතැන්ගෙට මාළු සැපයූ පුද්ගලයාගෙන් විය හැකි බවට සැකුමතු වෙලා තියෙනවා කියලා රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. මුළුතැන්ගෙට මාළු සැපයූ මේ පුද්ගලයා මීට පෙර කොරෝනා වෛරස ආසාදිතයෙක් බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මුළුතැන්ගේ සේවකයින් 17 දෙනෙකුට මේ වෙද්දි කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලාත් අද දවසේදී අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මෞබිම පුවත්පත වාර්තා කළ තියෙනවා බන්ධනාගාරවල PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් 156ක් කොවිඩ් පොකුර 2495ක් වෙලා කුමුදු පුල්ශාන්ත තමයි පුවත වාර්තා කළා තියෙන්නේ. වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක් තුල කළ PCR පරීක්ෂණ වලින් ඊයේ නව කොවිඩ් ආසාදිතයන් 156 දෙනෙකු හඳුනාගෙන තිබීම හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොවිඩ් පොකුර 2495 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරලා තියෙන්නේ ආසාදිත පිරිස අතර පිරිමි නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් 94 දෙනෙකු සිටින බවත් පිරිමි රඳවුවන් සහ කාන්තා රඳවියන් 2401 දෙනෙකු සිටින බවයි. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා අවදානම තවමත් පහව ගිහිල්ලා නැහැ. ඊයේ පෙරවරු 6න් අවසන් වුණු ගත වුණු පැය 24ක කාලය තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 526 දෙනෙක් හඳුනාගෙන එනවා. ඉන් 517 දෙනෙක්ම කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒත් එක්කම ඉතුරු 19 දෙනා අනෙක් ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම ගත වුණු පැය 24 තුල ඊයේ පෙරවරු 6න් අවසන් වුණ අපේ රටින් වාර්තා වුණු කොරෝනා රෝගීන් 798 දෙනාකින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 97 දෙනෙක් වාර්තා වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 53 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 40ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44 දෙනෙක් වශයෙන් වාර්තා වෙලා තියෙනවා කියලයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙන්නේ. මෞබිම පුවත්පත වාර්තා කළා තියෙනවා ලිඳුල කොන්ෆීල්ඩ් කොටසට සංචරණ සීමා නෝවුඩ් නීටා පද්ම කුමාර සමගින් DMD සිසිල තමයි පුවත වාර්තා කළා තියෙන්නේ. ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන අගර පතන ඇල්බියන් කොන්ෆීල්ඩ් කොටසට ඊයේ සිට සංචරණ සීමා පැනවූ බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා සඳහන් කරලා තියෙනවා. එම වතුයායෙන් COVID-19 වෛරසය ආසාදනය වූ 54 හැවිරිදි තිදරු පියෙකු හමුවීමත් සමග තමයි මෙම තීරණය ගත්තේ කියලාත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අරුණ පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා කොවිඩ් ආසාදිත මවට මුල්ලේරියාව රෝහලේදී නිවුන් දරුපතක් කොරෝනා ආසාදිත වයස අවුරුදු 23ක මවක මුල්ලේරියාව රෝහලේදී නිවුන් දරුවන් බිහි කරලා තියෙනවා කියලා රෝහල් ආරංචි මාර්ග තමයි සඳහන් කරන්නේ. කොළඹ හුදකලා කරලා තියෙන ප්‍රදේශයක සිට කොළඹ සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර මේ මවට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා කියලා තහවුරු කිරීමත් එක්ක තමයි මුල්ලේරියාව රෝහලට මාරු කර යවෙන්නේ. ඇය දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙළීම නිසා සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කළ බවට රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මෛරමාන දෙබොලගේ මහත්මයා සඳහන් කරනවා. ඒත් එක්ක මේ දරුවන් දෙදෙනා අඩුබරකින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ලදරු ඒකකයක රැඳවිය යුතු වුවත් මුල්ලේරියාව රෝහලේ නොමේරු ලදරු ඒකකයක් ඇත්තේ නැති නිසා දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම රෝහලේ විශේෂිත ස්ථානයක මේ දරුවන් දෙදෙනා රඳවා රැක බලා ගැනීමට කටයුතු කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම නිරන්තරයෙන් ලදරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා කියලාත් වෛද්‍යවරයා සඳහන් කරා කියලයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මෞබිම පුවත්පත වාර්තා කරලා තියෙනවා අම්පාරේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 336ක් දිගමඩුල්ල හෂිනී සචින්ත තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9 වන දින දහවල් වන විටත් 261ක් දක්වා ඉහළ යාමත් සමග අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 336ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට හුදකලා කර තිබෙන අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ දිගින් දිගටම දිනපතා කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තියෙනවා කියලාත් අද සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම දිනමින පුවත්පත වාර්තා කරනවා මැනින් වෙළඳපොළ සඳුදා සිට වැඩ ආරම්භයි. සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරමින් මැනින් වෙළඳපොළ ලබන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවන දරිද්‍රතා තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහත්මයා අදාළ බලධාරීන්ට නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විවෘත කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීම සඳහා
අවශ්‍ය උපදෙස් ලබා දුන්නා කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම මේ වෙද්දි මැනින් වෙළඳපොළ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ වසා තැබීම නිසා ගොවියන්ගේ සහ දීවරින්ගේ ආර්ථිකයට ඍජුවම බලපෑම් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම අවුරුදු 10කට පස්සේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුත් මේ වෙද්දි ආරම්භ කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊයේ දවසේදී අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් තමයි බැසිල් රාජපක්ෂ මහත්මයා මේ පිළිබඳව තොරතුරු කියන්නේ. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මත්ස්‍ය වෙළඳපොලේ පිටවීමේ දොරටු සහ මත්ස්‍ය වෙළඳපොලේ මේ ඒත් එක්කම එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය වගේම පක්ෂීන්ගෙන් සිදුවන අපවිත්‍රතා වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද ගන්නා ආකාරයට බැසිල් රාජපක්ෂ මහත්මිය උපදෙස් ලබා දුන්නා කියලා දිනමිනු පුවත්පත වාර්තා කරනවා. අද මව්බිම පුවත්පත වාර්තා කළා තියෙනවා දෙසැම්බර් පුර පසළොස්වක පෝයෙන් ශ්‍රී පද වන්දනාව ආරම්භයි උඩමළුවට එකවර යවන්නේ වන්දනාකරුවන් 200ක් පමණයි. ජයශ්‍රී බණ්ඩා තමයි පුවත වාර්තා කළා තියෙන්නේ. සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ශ්‍රී පද වන්දනා වාරය එළඹෙන උඳුව පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කරලා තියෙන්නේ පවතින කොරෝනා තත්ත්වය මත එක් මාර්ගයකින් පුද්ගලයන් 50 දෙනෙකු බැගින් පෙරහැරවර 4ට උපරිම පුද්ගලයන් 200 දෙනෙකු පමණක් සහභාගී කරවීමට තීරණය කළ තියෙන බවයි. ඒත් එක්ක මුෂ්ණ දැන් මේ පාර්ලිමේන්තුව ගැන කතා කරද්දී අපේ රටේ පහුගිය කාලේ මිනිස්සු කිව්වනේ මේ මිරිස් කුඩු ගහගත්ත පාර්ලිමේන්තුවකින් එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ගොඩක් වෙලාවට ජනතාව කියන්නේ පෙර පාසල් ළමයි හැසිරෙනවාටත් වඩා අන්ත විදිහට තමයි අපේ රටේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් හැසිරෙන්නේ කියන කාරණය. දැන් ඊයේ දවසේදී තවත් ඒ හා සමානම සිදුවීමක් වාර්තා වුණා. අපි ඒ සිදුවීම බලලා ඒ ගැන කතා කරමු. පස්වපි විවාදය අතරතුර චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග පොත විසි කළා. මේක දැන් පොදු ජන පෙරමුණ නෙමෙයි. නඩු වලින් නිදහස් වීමේ පෙරමුණ බවට පත් වෙලා තියෙනවා. මේ අධිකරණ දීපු තීන්දුව. ඒතර මේ අධිකරණ තීන්දුව මේ මම මෙතුමගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රකාශය කරන්න පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා. එළියට ගිහිල්ලා කරන්න. මේ අද මේ පාර්ලිමේන්තුවේ කතා කරා නඩු පිළිබඳව වරදරක්. පාර්ලිමේන්තුව උත්තරීතරයි. ජනතාවගේ අධිකරණ බලය අපි තමයි අධිකරණයට දෙන්නේ. ඒතර පාර්ලිමේන්තුව ඇතුලේ නෙවෙයි පිටදී කියන්න පුළුවන් නඩු තීන්දුවක් වැරදි කියලා. දැන් අපේ උදාහරණයක් වශයෙන් අධිකරණ පැතුමයි දැවිලා නඩු තීන්දුවක් කිව්ව එක හරි කියලා. අපි කියනවා වැරදි කියලා. එච්චරයි. Give me a minute. Anybody can criticize a judgment on merit. But if somebody is saying that has been obtained on the basis of some fraud or some corruption or something, that's not fair because they can't come and defend themselves here. That's what I told. Point of order. දීලා තියෙන මයික් එක. මේ 2018 මේ රීති මේක හැදුවේ කවුද? මේ 2018 මේක සම්මත කරලා තියෙන්නේ. මේක 31 මේ වගන්ති වල කියන උසාවිය නෙවෙයි. මේවා අපි හදපු බම්බුවක් නෙවෙයි. මේක හැදුවේ කවුද? ඕගොල්ලෝ. අර ස්ටෑන්ඩින් ඕඩර් සංවිධායකතුමා විපක්ෂයේ මයික් මේකයි වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග දන්නේ නැති මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව පොළවේ ගහපු පුටු පොළවේ ගහපු ඒ වගේම බයිබලේ පොළවේ ගහපු අයට ස්ථාවර නියෝග පොත පොළවේ ගහන එක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපනයේ. පුළුවන් නම් අපොස සාමාන්‍ය පෙළ සහතිකේ සභාගත කරලා එන්න කියලා මම කියනවා. පුවක් කඩන්නේ නැතුව මෙතන. මේක පුවක් කඩන තැනක් නෙවෙයි. මේක පාර්ලිමේන්තුව. පුවක් කඩන තැනක් නෙවෙයි කියන එක මම මතක් කරනවා. කවුරුත් බයිබලයක් මෙතන පොළවේ ගැහුවේ නැහැ. මේ පොත තමයි පොළවේ ගැහුවේ. බයිබලයේ පොළවේ ගැහුවේ නැහැ. එක පැත්තකින් කොරෝනා වසංගතයත් එක්ක අපි බරපතල විදිහට පීඩා විඳින්න ඉන්නවා. අනිත් පැත්තෙන් මේ වෙලාවේ ජනතාවට කන්න ටික හොයාගන්න බැරුව ඉන්නවා. හුදකලා වෙලා ඉන්න ප්‍රදේශවල ජනතාව උද්ඝෝෂණ කරනවා එදා වේල හොයාගන්න බැරුව. ඉතින් එවැනි වාතාවරණයක් තියෙද්දි අපිම පත් කරලා ආපු മന്ത്രിවරුන් මේ විදිහට හැසිරෙනවා නම් ඒ අය ගැන කවර කතාවද කියලා තමයි අහන්නට තියෙන්නේ. ඔව් අමිල. අද මව්බිම පුවත්පත වාර්තා කළා තියෙනවා පහුගිය ටිකේ අපි වැඩි වශයෙන් කතා කරපු බුරවිසුලි කුණාටුව ගැන. බුරවිසුලි සුරංග නිසා ඩෙල්ෆ් දූපතට සහ දීවර පවුල් වලට දැඩි හානි කියලා තමයි අද වාර්තා වෙන්නේ. වවුනියාව රසාදි චතුරාංගි වාර්තා කරලා තියෙනවා බුරවිසුලි සුළඟ නිසා යාපනයේ ඩෙල්ෆ් දූපතේ මීටර 300ත් 500ක් අතර ප්‍රදේශයක් සමුද්‍ර ඝාතනයට ලක්ව තිනවා කියලා ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් එස්.සී. සත්‍යසෝදි මහතා සඳහන් කරලා තියෙනවා. ඒත් එකම අද ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක තද වැසි කියලාත් වාර්තා වෙනවා.
චන්ද්‍ර ලක්මාල් වාර්තාව කරලා තියෙනවා සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලටත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත හෝ තැනින් තැනට වැසි ඇතිවිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ලබන වසරේ පළමු මැති සභා රැස්වීම ජනවාරි 5 වනදා පැවැත්වීමට තමයි තීරණය කරලා තියෙන්නේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහත්මයා කියනවා ඒ අනුව ලබන වසරේ පළමුවෙනි පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 5 වනදා සිද්ධ කරනවා. ඒ වගේම ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගන්නා කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් මේ රැස් වෙලා සාකච්ඡා කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21ක් දක්වා වැඩි කිරීමටත් මේ කාරක සභාව තීරණය කරලා තියෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයට තවත් සමාජිකයෙකු සහ විපක්ෂයට සමාජිකින් දෙදෙනෙකු බැගින් මේ කාරක සභාවට ඇතුළත් කිරීමට නියමිතයි කියලාත් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අද මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙනවා දඹුල්ල ආර්ථිකය පිටුපස ගබඩාවේ රටින් ගෙන වූ කුණු ලුණු කිලෝ ලක්ෂයක් 40000ක් සුද්ධ කරමින් ඉඳලා 60000ක් විකුණන්න හදලා කියලා තමයි ශීර්ෂ පාඨ වෙන් කරලා තියෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩා සංකීර්ණයේ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් තොරව පාකිස්තානය, ඉන්දියාව, චීනය, ඉරානය ආදී රටවල් වලින් ගෙන්වන අර්ථාපල් අල, සුදු ලුණු, ලොකු ලුණු ආදී ගබඩා කිරීම අලෙවි කිරීම ශුද්ධ පවිත්‍ර කිරීම කරන බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත තමයි මෙම වැටලීම සිදු කරලා තියෙන කියලා අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. මහා දවල් අපේ රටේ සිද්ධ වුණ මහා හොරකම මහා බැංකු බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඒ චූදිතීන් අත්අඩංගුවට ගැනීම සඳහා හැකියාවක් ලැබිලා නැහැ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව සංවාදයට ලක් වෙනවා. ලංකාදීප පුවත්පත මුල් පිටුවට වාර්තා කරනවා සිංගප්පූරුවත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ තොරතුරු ඉල්ලලා ඇමති අලි සබ්රි මැති සභාවේදී කියයි සුජිත් හේවාජුලිගේ පුවත වාර්තා කරනවා. සිංගප්පූරුවේ නීතිපතිවරයා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් මෙරට නීතිපතිවරයාගෙන් යම් තොරතුරු ඉල්ලා ඇති බවත් නීතිපතිවරයා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා තමන්ට වාර්තාවක් ලබා දීලා තියෙනවා කියලාත් අලි සබ්රි මහත්මයා කියනවා. ඒත් එක්කම වගකිව යුතු පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නුදුරේදීම කටයුතු කරනවා කියලායි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ඔහු වැඩිදුරටත් කියනවා සිංගප්පූරු නීතිපතිවරයා අපේ නීතිපතිවරයා යම් පැහැදිලි කිරීම් ඉල්ලලා තියෙනවා. මේ මොන වරදක් යටතේද මොහු අත්අඩංගුවට ගත්තේ, මොන චෝදනා යටතේද මොහුට චෝදනා ගොනු කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව උදාර්පණ නීතිය යටතේ ඒ අනුව නීතිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නියෝජනයන් ඉදිරියේදී සිදු කරාවිය යන බවට තමයි ඊයේ දවසේදී අලි සබ්රි මහත්මයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ සිදුවුණු සිදුවීමුත් අපි වාර්තා කරා. දැන් යමු එමු දවසේ කාටුන් කිහිපයක් වෙත. ඔව් දවසේ පුවත්පත් වාර්තා කරලා තියෙන තවත් කාටුන් කිහිපයක් වෙත තමයි අපි අවධානය යොමු කිරීමට සූදානම් වෙන්නේ. මුලින්ම අවධානය යොමු කරන්නේ MD වීරරත්න අද දවසේ වාර්තා කරන කාටුනයක් වෙත. ඔෂින හොඳින්ම අඳුරා ගන්නට පුළුවන් දෙදෙනෙක් තමයි මේ දවස්වල පුවත්පත්වල කාටුන් වැඩි වශයෙන් මේ දෙදෙනා පිළිබඳව. ඒත් එක්කම එක පුද්ගලයෙක් ටයිකෝඩ් දාලා ඉන්නවා. ඔහුගේ පැත්තේ තියෙනවා පාසල් විවෘත කිරීම විභාග වගේ ලිපි ලේඛන ගණනාවක්. මේත් එක්කම සරමක් ඇඳගත් අනෙක් පුද්ගලයාගේ පැත්තෙන් තියෙන්නේ බඩු මිල ගැසට් වගේ ලිපි ලේඛන කීපයක් තියෙනවා. ඒත් එක්කම දෙදෙනාම ඉන්නවා. අනේ ඉතින් අපි දෙන්නට කියලා තිත් පේලියක් තමයි තියෙන්නේ. සම්මා සම්බුදු සරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු හසන්ත විජේනායකගේ තවත් කාටුනයක් වෙත. පුද්ගලෙක් ඉන්නවා පුටුවක වාඩි වෙලා අර අපි පාසල් කාලේ කරන්නේ පුටු අදින්නේ ඒ වගේ දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. තවත් පුද්ගලෙක් ඉන්නවා. ඔහු ඇවිල්ලා මේ පුද්ගලයා වාඩිලා ඉන්න පුටුව පිටිපස්සට ඇදලා තියෙන ආකාරයක් එක්ක අර පුද්ගලයා බිමට වැටලා ඉන්න ආකාරයක් තමයි තියෙන්නේ. කොහොමුණත් තරු පෙනිලා ඉන්නේ. ඒත් එක්කම උදේ විමලසිරිගේ කාටුනයක් වෙතයි අවධානය යොමු කරන්නේ. කාන්තාවක් ඉන්නවා මුට්ටි දෙකකුත් එක මුට්ටියක් උකුලේ තියාගෙන තව මුට්ටියක් අතින් එල්ලගෙන ඉස්සරහට එනවා. ඇය කියනවා හෙළපැණි ගෙනාව හෙළපැණි මිහි පිට කාටත් ගුණ දෙන හෙළපැණි කියලා තමයි කියන්නේ. ඒත් එක්කම දොස්තර නෝනා කෙනෙක් ඉන්නවා. පහුගියදා අලුත් අමාත්‍ය දුරයක් ගත්ත දොස්තර නෝනාද මන්දා පිටිපස්සට වෙලා ඉන්නට අත තියාගෙන බලාගෙන ඉන්න ආකාරයට තමයි වාර්තා කරන්නේ. මුට්ටි ඇමතිතුමියද මන්දා මේ ඉස්සරහට යන්නේ. ඒත් එක්කම උදේ විමලසිරිගේ පුරසාරං කාටුනේ වෙත
වෙතයි ඊළඟට අවධානය යොමු කරන්නේ සිරිකොතේ කුලියායි ලයිට් බිල් ගෙවිල්ලත් ප්‍රශ්නයක් වෙලා වගේ පුරන් දැන් තියෙන්නේ කොහෙන් හරි පොඩි කාමර කෑල්ලක් හොයාගන්න සර් කියලා තමයි කියන්නේ සිරිකොතට ගිය කලක්. ඒත් එක්කම අනුරාධගේ ඕකයි තත්ත්වයේ කවි පද පෙළි 4 වෙතයි ඊළඟට අවධානය යොමු කරන්නේ සුලන් බලාගාරේ වැඩ නිමකොට තිලිනය විලිස දෙන විට ජන සමාජයට යටිමඩි ගහන්නට හුරු වුණ එදා සිට කිරිපණු ගාය ඩීසල් මාෆියාවට කියලා තමයි කියන්නේ යටිමඩි ගහන්නට හුරු වුණ එදා සිට කිරිපණු ගාය ඩීසල් මාෆියාවට. ඕකයි තත්ත්වය එහෙම කියවෙද්දී විදෙස් පුවත් ගැනත් සඳහන් කරන්නට ඕනේ මේ කෙටි විරාමයෙන් පස්සේ. COVID-19 සඳහා ආරක්ෂිත පියවර. ජනයා වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසීම මගහරින්න. රෝගය ආසාදිත පුද්ගලයන් හමුවීමට නොයන්න. මුහුණ, මුඛය, නාසය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න. මුඛාවරණය ඉදිරිපස ඇල්ලීමෙන් වළකින්න. අමතන නාලිකාව වන්නේ සිටිජිය කාලීන සංවාද වැඩසටහන සමග at the end of 14 days warn the people on the government the council on foreign affairs සිතන්න පුළඹවන නාලිකාව then nothing will change so if I go back to my පොලි ගෙවීම විශේෂ ඉතාම විධිමත් සැලැස්මක් ප්‍රශ්නවලට පිළිතුරු you serve them I served there for 3 years and I'm very proud to have served there. තියෙනවා. නමුත් මම කිසිම තැනක අපිට පේන්නේ නැහැ. ඔබතුමිය දැනුවත්ද කොහේ හරි තියෙනවද? the government is doing something No, because our argument is very steadfast. ගැටලුවලට විසඳුම් හැම සතයක් විගණනයට වාචනය කරනවා. වටක් විදිහට මේ වෙලාවේ අපි කරන්න හොඳ දේවල් මොනවද? ප්‍රතිශතයන් තියෙන විදිහට කාන්තාවන් ඉහළින් ඉන්නවා. සීතල වැස්ස වගේ මුණුසුම අවුවත් ඉතාමත් වැදගත්. but several injured animals were found dead සංකීර්ණත්වය සරල කරන සත්‍යවාදී ක්‍රියාන්විතය TV1 වෘත්තියට මග සලකුණක් සාමූහිකව ක්‍රියාත්මක වීම හරහා මෙම අභියෝගයද ජයග්‍රහණය කළ යුතුයි. මේකට අපි මේ ඔක්කොම එකතු වෙලා වූහාන් පොකුර කියමු කියලා. ඒ කියන්නේ මේක මේ වූහාන් වලින් පටන් ගත්ත ආසාදනයක්නේ. අධ්‍යාපනය වගේම සමාජීය වශයෙන් ඔවුන්ගේ සංවර්ධනය සඳහා දායකකරු වෙන්නත් අපි සියලු දෙනාම ඒක රාශිය වෙනවා. ප්‍රශංසනීය ජනමාධ්‍ය ප්‍රවිෂ්ටය. මම හිතන්නේ මේ අන්න ඒක තමයි හොඳ. ඔබ මාධ්‍යයට මම ස්තුතිවන්ත වෙන්නේ. ස්තුතිවන්ත වෙන අද දවසේ ජාතික මෙහෙවර වැඩසටහන යටතේ මේ අවස්ථාව වේදිකාව නිර්මාණය කරලා දීම පිළිබඳව. රටේ මිනිස්සු හොඳට හිටියොත් දෙසැම්බර් 9 වෙනකොට වෙඩින් ගන්න පුළුවන් වෙයි. හැබැයි නොහිටියොත් වෙඩින් ගන්න බැරි වෙයි. කොහෙන්ද බන්ධනාගාරයට කොරෝනා ආවේ? ඒක අපිටත් ප්‍රශ්නයක් ඉමේෂ්. ජාතික මෙහෙවර සතියේ සෑම දිනකම උදැසන 9 සිට TV1 තුලින්. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් පිටුවතර සමගින්. ඒත් එක්කම ශ්‍රී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මේ වෙලාවේ නිවේදනයක් දාලා තියෙනවා. කොළඹ 12 13 14 ඒත් එක්කම 15 ප්‍රදේශවලට අද උදෑසන 7 සිට පැය 24ක කාලයක් ජල සැපයීම අත්හිටුවනවා. ඒත් එක්කම කොළඹ 1 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලයේ සැපයීම අද පෙරවරු 7 සිට සිදු කරනවා කියලා තමයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහනයේ මීට ටික වේලාවකට පෙර නිකුත් කරලා තියෙන නිවේදනයක දැක්වෙන්නේ. ඔව් ඒ කාරණාවත් සමගින් අද විදේශ පුවත් වෙත යොමු වෙමු. කොරෝනා වැඩි වේ ජර්මනිය ජනවාරි 10 වෙනිදාත් එක් වසා දමන්න විද්‍යාඥයින් 28ක් රජයෙන් ඉල්ලති. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ජනවාරි 10 වෙනිදාත් එක් ජර්මනිය වසා දමන ලෙස එරට විද්‍යාඥයින් 28 දෙනෙක් චාන්සලර් ඇන්ජලා මර්කල්ගෙන් ඉල්ලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ ඉන්දියාවේ පැතිර යන අභිරහස් රෝගය පිළිබඳව අපි ඊයේ දවසේදීත් තොරතුරු සාකච්ඡා කළා. අද දවසේදීත් පුවත්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉන්දියාවේ අභිරහස් රෝගය ගැන සොයන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දියාවේ අභිරහස් රෝගය
පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ ඒ කටයුතු කඩිනම් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ඉන්දියාව වෙත පැමිණ ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයෙන් තමයි මේ අභිරහස් රෝගය මුලින්ම වාර්තා වෙන්නේ. මේ වෙද්දි රෝගීන් 500කට ආසන්න පිරිසක් ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයෙන් වාර්තා වෙලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඒත් එක්කම එක් රෝගී මරණයකුත් වාර්තා වෙනවා. අපස්මාරය වගේ රෝගී තත්ත්වයක් ඒත් එම ක්ලාන්තයේ වමනය වගේ රෝගී තත්ත්වයේ රෝගී ලක්ෂණත් මින් පෙන්눔 කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මේ ටෙක් කරලා තියෙන පරීක්ෂණ වලින් රෝගීන්ගෙන් රුධිර සාම්පල පරීක්ෂා කරලා තියෙනවා. ඒ අනුව ඉන්දිය වෛද්‍ය විද්‍යායතනය සඳහන් කරලා තියෙන්නේ මේ සිදු කරන ලද පරීක්ෂණවලදී රෝගීන් තුල තිබිලා නිකල් තඹ වගේ බැරලෝහ අඩංගු වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒත් එක්කම මේ රෝගීන් හමු වෙලා තියෙන ප්‍රදේශවල ජලෙහි සහ කිරිවලත් මේ බැරලෝහ වාර්තා වෙලා තියෙනවා කියලාත් අනාවරණය වෙලා තියෙනවා කියලා තමයි අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. මෞබිම පුවත්පත් අද වාර්තා කළා තියෙනවා පළමුවෙන්ම ශබ්දය අභිබවා ගිය ගුවන් නියමුව අභාවප්‍රාප්ත වෙයි. ශබ්දයේ වේගය ඉක්මවන වේගයෙන් පළමුවෙන්ම පියාසර කළ පරීක්ෂණ ගුවන් නියමුව වන චාල්ස් චකීග අවුරුදු 97ක ආයු වළඳා පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. දෙවනි ලෝක මහා සංග්‍රාම සමයේ ප්‍රහාරක ගුවන් නියමුවරයෙකු ලෙස සේවය කළ එතුමා ශබ්දයේ වේගය අභිබවා යාමේ වාර්තාව පිහිටුවේ 1947 කියලාත් සඳහන් වෙනවා. බ්‍රිගේඩියර් ජෙනරල් චාල්ස් යීගර් ලෙස සැලකෙන විශිෂ්ටතම ඇමරිකානු ගුවන් නියමුවා මොහු කියලාත් සඳහන් වෙනවා. පුවත්පත් වාර්තා කරලා තියෙන ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙතයි අවධානය යොමු කරන්නේ. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මේ වෙද්දි තරඟාවලිය වෙත අවතීර්ණ වෙලා තියෙනවද කියලා හිතනවා. ඊයේ දවසේදී ජැෆ්නා පරදවමින් කැන්ඩි තවදුරටත් සටනේ කියලායි අරුණ පුවත්පත සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටේ පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබාගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඊයේ දවසේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග පැවැත් තරඟයෙන් කඩලු 6ක ජයක් වාර්තා කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඊයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 150ක් පමණයි රැස් කරන්නේ. පිළිතුරින්ම ක්‍රීඩා කළ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දු වාර 19ක පන්දුවක් අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 151ක් රැස් කළා කියලාත් වාර්තා වෙනවා. ඒත් එක්කම LPL තරඟාවලියේ අද දවසේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ කොළඹ කිංස් කණ්ඩායම් අතර තරඟයේ අද පස්වර 3:30ට පැවැත්වෙනවා. ඒත් එක්කම ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරඟයේ අද පස්වර 8ට තමයි පැවැත්වෙන්නේ. මේ තරඟය අවසන් පූර්ව වටේට සූදානම් වන අවසන් පූර්ව වටේට පිවිසෙන කණ්ඩායම සඳහා වන ඉතාමත් තීරණාත්මක තරඟයක් විදිහටයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද මෞබිම පුවත්පත වාර්තා කරලා තියෙනවා පාර්ථිව පටේල් ක්‍රිකට් අත්හරි ඉන්දියානු හිටපු කඩළු රකින්න ක්‍රීඩක පාර්ථිව පටේල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. සිට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමයි මෙහෙම ඔහු සඳහන් කරලා තියෙන්නේ. මොහු 2002 වසරේදී ලාබාලතම කඩළු රකින්නා ලෙසින් එංගලන්තයට එරෙහිව සිය පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කළා කියලාත් අද සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම වසර 9කට පසු මුණ ගැසුණු මෙසි රොනාල්ඩෝ සටනේ ජය ජුවෙන්ටස්ට කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝපා පාපන්දු පිටියේ එකට හමු වුණ අවසන් තරගයේ ලෙසට සැලකෙන බාසිලෝනා ක්‍රීඩා සමාජය සහ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 3-0ක් ලෙස ජය ගැනීමට ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය ඊයේ දවසේදී සමත් වුණා කියලාත් අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඒත් එක්කම එංගලන්ත ක්‍රිකට් පිළ ජනවාරි 3 වෙනිදා ශ්‍රී ලංකාවට එන්නට නියමිතයි කියලාත් අද පුවත්පත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අදට ලැබිලා තියෙන කාල වේලාව අවසන්. අදට සමුගෙන යන්නට තමයි කාල වේලාව උදා වෙලා තියෙන්නේ. අලුත් දවසක් උදා වෙලා තියෙනවා. ඔබේ ජීවිතේ ගොඩක් දේවල් ඔබ සැලසුම් කරලා ඇති. නිරෝගිමත් සුබ දවසක් හදත් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේදී හමුවන බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.
පැතිකඩ. සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග. මේ සතියේ මුල COVID-19 පාලනය සඳහා එන්නත් භාවිතය ලොව ආරම්භ වුණා. මේ පිළිබඳව ජාත්‍යන්තරව දැඩි උනන්දුවක් මතුවලා තියෙනවා. ලංකාවෙත් එහෙමයි. බොහෝ දෙනා දැනගන්න කැමැත්තෙන් ඉන්නවා මේ එන්නත් අපිට කොච්චර කාලෙකින් හම්බ වෙයිද? මුලින් කාට මේ එන්නත් විඳ ගන්නට ඉඩ ලැබෙයිද? ආදී කාරණා පිළිබඳව. අනිත් අතට මානව වංශ කතාවේ සුවිශේෂී සම්දිස්ථානයක් වෙනවා කඩිනමින් ලෝකයක් එන්නත් කිරීම. ඒ තුල ප්‍රමුඛතාවයන් වෙනස් කිරීම, මේ සඳහා පහසුකම් සැපයීමේදී වංචා දූෂණ මේ වගේ දේවලුත් වෙන්න ඉඩ තියෙනව නේද? මේ පිළිබඳව අපි ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි, අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ නිසාම අද පැතිකඩ වැඩසටහන සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මැතිතුමාට. සුබෝදෑසනක් වෛද්‍ය අබේසිංහ මැතිතුමා. සුබෝදෑසනක්. මුලින්ම ලෝකයේ දැන් එන්නත් භාවිතය ආරම්භ කළා තියෙනවා COVID-19 පාලනය සඳහා. මේ ආරම්භ කළා තියෙන රටවල් කොයි මට්ටමෙන්ද මේක කරන්නේ? මේක සම්පූර්ණ පර්යේෂණ අවසන් වෙලාද මේ වැඩේට ඇවිල්ලා තියෙන්නේ? අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගමු මුලින්ම. අශෝක, දැන් මේ වසංගතයේ වාර්තා වුණු මුල් අවදියේ සිටම බොහෝ රටවල් විශේෂයෙන්ම මේ එන්නත් නිෂ්පාදනය මේ වෙනකොට කරගෙන ගිය රටවල් උනන්දු වුණා මේ එන්නත් නිෂ්පාදනය පිළිබඳව. ඒ නිසා ඇත්තටම මේ වෛරසය හඳුනාගත්ත වෙලාවේ සිටන් බොහෝ රටවල් මේ පිළිබඳව අධ්‍යයනය කරා පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඉතින් එයින් රටවල් ගණනාවක් දැන් මේ වෙනකොට එන්නත් නිපද වෙමින් ඉන්නවා. ඒ අතරිනුත් රටවල් 10ක එහෙම නැත්නම් ආයතන 10ක් විතර දැන් මේ එන්නත් නිපදවීමේ තුන්වෙනි අවස්ථාවට ස්ටේජ් 3 එහෙම නැත්නම් ෆේස් 3 ට්‍රයල්ස් වලට ඇවිල්ලා තියෙනවා. එයින් කීපයක් තමයි මේ වෙනකොට මේ එන්නත් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ අතරින් මහා බ්‍රිතාන්‍ය ඒගොල්ලන්ගේ නිපදවපු එන්නත මේ වෙනකොට ඒගොල්ලෝ එන්නත් කිරීම ආරම්භ කරලා තියෙනවා එක්තරා ක්‍රමයකට. ඒකම රුසියාව මේ සඳහා දැන් ක්‍රියාත්මක වෙනවා ඉතාමත්මනින්. අපි හිතනවා චීනය සමහර විට මේ වෙනකොටත් ඒගොල්ලන්ගේ එන්නත් භාවිතා කරනවා ඇති කියලා රට තුල. ඉතින් ඒ නිසා මේ එන්නත් පිළිබඳව උනන්දුවක් මේ වෙනකොට ලෝක පුරාම ඇති වෙලා තියෙනවා. එන්නත් 11ක් විතර සංඛ්‍යාවක් මේ ෆේස් 3 ට්‍රයල්ස් වලට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සූදානමින් ඉන්නවා ඉදිරියේදී මේවා රෙජිස්ටර් කරලා ලියාපදිංචි කරලා වෙළඳපොළට නිකුත් කරන්න. වෛද්‍ය අබේසිංහ මහත්මනි, අපිට ඊයේ පෙරේදා අපි දැක්කා මේ මහා බ්‍රිතාන්‍යයේ එන්නත් කිරීම ආරම්භ කරනකොට අවුරුදු 90ට වැඩි අය ඉතාමත්ම වයෝ වෘද්ධායකෙන් ආරම්භ කරේ. ඇයි මෙහෙම කරන්නේ? දැන් ලංකාව වගේ රටක ආරම්භ කරොත් ප්‍රමුඛතාවය ලැබෙන්නේ කාටද? ප්‍රමුඛතාවය ලැබීමේ සාමාන්‍යයෙන් දල අපිට අදහසක් තියෙනවා ලබා දීමේ දල අදහසක්. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් මරණ වැළැක්වීමට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒකම මේ වැඩිපුර රෝගයට ගොදුරු වෙන්න පුළුවන් කණ්ඩායම තමයි ලෝකයේ නොයෙකුත් රටවල් මේ වෙලාවේ මේ එන්නත් කිරීම සඳහා මුල් අවස්ථාවේදී හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම මම හිතනවා ඒ බ්‍රිතාන්‍ය වැරදි නැහැ. නමුත් මේ වෙලාවේ අපිට තියෙන අනිත් සාධකයේ තමයි මේ එන්නත් පිළිබඳව අපි තාමත් මේවේ ආරක්ෂාව පිළිබඳව අපිට පූර්ණ දැනුමක් නැහැ. ඒ පූර්ණ දැනුම ලබා ගනිමින් ඉන්නේ. දැන් මේ දැනට මේ ෆේස් 3 ට්‍රයල්ස් ඉවර කරලා තියෙන එන්නත් තුනත් තාම මේ මාධ්‍යයට නිකුත් කිරීම ප්‍රෙස් රිලීසස් එහෙම නැත්නම් මාධ්‍ය සාකච්ඡා මගින් තමයි තාමත් මේ එන්නත් ගැන අපිට ලෝකයට කියන්නේ. ඒගොල්ලෝ තාමත් මේවා peer review journals වල අනිත් විද්‍යාඥයින්ට හදාරන්න පුළුවන් වෙන ආකාරයට තොරතුරු නිකුත් කරලා නැහැ. ඔබ මේ කියන කාරණේ ඉතාමත්ම වැදගත්. දැන් ඔබ කලින් කිව්වා චීනයත් එන්නත් කිරීම ආරම්භ කළා ඇති කියලා හිතනවා කියලා.
චීනයේ එන්නත් කිරීම සහ කොවිඩ් පාලන කටයුතු වල තොරතුරු ඒ කියන්නේ ලෝකෙට නිරාවරණය වෙන්නේ නැද්ද? සමහර තොරතුරු ලැබෙනවා සමහර තොරතුරු ලැබෙන්නේ නැහැ. මොකද මම මේ වගේ උපක්‍රමයක් ගන්න රටක්. මොකද ඔබ මේ දීර්ඝ අත්දැකීම් තියෙන කෙනෙක් එන්නත් කිරීම සහ සෞඛ්‍ය පවත්වාගෙන යාම ප්‍රජා වෛද්‍ය කටයුතු ගැන දීර්ඝ අත්දැකීම් තියෙන කෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය උපදේශකවරයෙක් වශයෙන් වැඩ කර එන්නත් කරන්නේ පිළිබඳව. ඇයි මේ වගේ රටවල් සමහර වෙලාවට වැහිලා තියෙන තමන්ගේ තොරතුරු? අශෝක චීනය විශාල ජනගහනයක් අධික ජනගහනයක් ඉන්න රටක්. ලෝකයේ වැඩිපුරම ජනගහනය ඉන්නේ චීනයේ. එතකොට චීනෙට මේ ලෝකයට තියෙන අර්බුදය වගේම චීනය තුලත් විශාල ඉල්ලුමක් සහ වැඩපිළිවෙලක් තියෙනවා කොවිඩ් වැළැක්වීමට. එතකොට ඒගොල්ලෝ මේ පර්යේෂණ මුල සිටම කරා. දැන් ඒගොල්ලන්ගේ මුල් අවස්ථාවේදී දැන් ඒගොල්ලන්ගේ මං හිතන්නේ මේ ලෝක වෙළඳපොළ තාම ඉලක්ක කරලා නැතුව ඇති. ඒගොල්ලෝ තාම තමන්ගේ ජනතාව ආරක්ෂා කරගැනීමේ මුල් පියවරේ තමයි ඉන්නේ. දැන් මේ වගේ උදාහරණ තියෙනවා ඉතිහාසයේ විශේෂයෙන්ම ජපනීස් එන්සෙෆලයිටිස් එන්නත මේ අපි දැන් පාවිච්චි කරන ජපනීස් එන්සෙෆලයිටිස් එන්නත මෙය 1980 ගණන් වල ඉඳලා චීනයේ පාවිච්චි වුණා. නමුත් ඒක සංවර්ධනය වෙලා ලෝක වෙළඳපොළට එන්න තව අවුරුදු 20ක් විතර ගියා. ඒ කියන්නේ බොහෝ විට චීනය Taman නිෂ්පාදනය කරන එන්නත් වගේ ඖෂධ වර්ග සහ එන්නත් Tamanගේ රටේ පාවිච්චි කරනවා දීර්ඝ කාලයක් මුල් අදියරේදී. ඉන්පස්සේ වඩා සංවර්ධනය වුණාම තමයි ඒගොල්ලෝ වෙළඳපොළට එන්නේ. ඉතින් ඒ අර්ථයෙන්ම තමයි මම හිතන්නේ මේ වෙලාවේ චීනය කරන්නේත් ඒකයි කියලා. එහෙම නැතුව චීනය මම හිතන්නේ ඉදිරියේදී තවත් ඉතාමත්ම ඉක්මනින් වෙළඳපොළට Tamanගේ සාර්ථක නිර්මාණයක් ඉදිරිපත් කරන්න බොහෝ විට ඉඩ තියෙනවා. COVID-19 මර්ධනය කිරීම සඳහා එන්නත් කිරීම මානව වංශ කතාවේ සම්දිස්ථානයක් වේවි. මොකද